ඔව්. ඔව්. හරි හරි. එහෙනම් ගිය සතිය අපි කතා කරපු ටික ආපහු මතක් කරගමු. වෘත්තේ පාඩම අද ඉවර කරලා ස්ථානයක පිහිටීම පාඩම කතා කරනවා. හරි ලේසි පාඩම් දෙකක් දෙකම ලේසි. ඒ නිසා මේ දෙකම අද දවසේ ඉවර කරගන්න පුළුවන් වෙනවා. බලන්න මෙන්න මේ වගේ වෘත්තාකාර කඩදාසියක් අපි කපා ගත්තා. ඒ වෘත්තාකාර කඩදාසිය එක මත එක එන සමාන කොටස් දෙකක් වෙන්න නමුවා. නැමුවාම මේ නැමුම් දාරය මේ වෘත්තේ මොකක් වෙනවා කියලා අපි දන්නවද? සමමිතික අක්ෂයක් වෙනවා කියලා දන්නවා. එතකොට මේ විදිහට වෘත්තයකට සමමිතික අක්ෂ ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ගණන් කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි කියන්නේ ඒකට අපරිමිත සංඛ්‍යාවක් තියෙනවා කියලා. මේ වගේ සමමිතික අක්ෂ දෙකක් ගත්තාම අන්නේ සමමිතික අක්ෂ දෙක කැපෙන තැන අපි අඳුරගත්ත වෘත්තේ කේන්ද්‍රය කියලා. අපි ලියාන තියෙන වෘත්තේ කේන්ද්‍රය. ඒත් එක්කම මෙන්න මේ කඩදාසියේ මේ වටේ තියෙන රේඛාව තමයි වෘත්තය කියන්නේ. ඒතකොට මේ රේඛාවේ වට වෙච්ච මේ ප්‍රදේශය තමයි මේ වෘත්තාකාර අපි කිව්වේ මේ වගේ එකට වෘත්තාකාර ආස්තරයක් කියනවා. හොඳයි පුතේ. එතකොට කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ වෘත්තයේ තියෙන දුර ප්‍රමාණය අපි අඳුරගත්තා අරය කියලා. 7 ශ්‍රේණියේ. ඒත් එක්කම මේ සම්මිතික අක්ෂයක දිග ප්‍රමාණය අපි අඳුරගත්තා විස්කම්භය කියලා. එතකොට මෙන්න මේ විස්කම්භයක් මේ බලන්න සම්පූර්ණ මේ දිග තමයි විස්කම්භය. මම එක දෙකට නැමුවොත් එහෙම ලැබෙන්නේ අරයන් දෙකක්. අපි ඉගෙන ගත්තා විස්කම්භයයි අරය අතර සම්බන්ධය මොකද්ද? විස්කම්භය කියන එක අරය වගේ දෙගුණයකටයි සමාන වෙන්නේ කියලා. හොඳයි. එතකොට මම හිතන්නේ එදා හිටියේ නැති දරුවෝ ඇති. බලමු අපි ඒ නිසා වෘත්තයක අරයයි විස්කම්භයයි කේන්ද්‍රයයි අඳුරගමු. අරය අපි ඉස්සරෝම ලියාගමු කේන්ද්‍රයයි අරයයි විස්කම්භයයි මතක් කරගමු. කේන්ද්‍රය අරය හා විස්කම්භය. කාවකටුව භාවිතා කරලා අපි වෘත්තයක් අඳිමු. එදා හිටියේ නැති අය ඉන්නවා නම් කවුරු හරි කේන්ද්‍රය අරය හා විස්කම්භය කියලා මාතෘකාව ලියන්න. ලියලා කාවකටුව භාවිතා කරලා එක වෘත්තයක් අඳින්න. එදා හිටියේ නැති අය ඉන්නවා නම් අපි යාලා සම්බන්ධ කරගමු මෙතෙන්ට. වෘත්තයක් අඳින්න. හොඳයි. එතකොට මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයට තියෙන දුර තමයි අපි අඳුරගත්තේ කේන්ද්‍රයේ වෘත්තයේ මත ලක්ෂය. කලින් දවසේ 6 ශ්‍රේණිය ඉගෙන ගත්ත ටික මතක් කරා. මේ රේඛාව මත ලක්ෂ වෘත්තයක මත ලක්ෂ කියලා. ඒත් එක්ක මේ රේඛාවෙන් ඇතුලේ තියෙන මේ ප්‍රදේශයේ ලක්ෂයක් ගත්තොත් අපි වෘත්තයේ තුල ලක්ෂයක් කියලා කියනවා. මේ පැත්තේ ලක්ෂයක් ගත්තොත් අපි වෘත්තයේ පිටත ලක්ෂයක් නැත්නම් බාහිර ලක්ෂයක් කියලා. ඉතින් කේන්ද්‍රයත් වෘත්තයේ මත ලක්ෂයක් ත්‍යා කරපුවාම තමයි අන්නේ දිග ප්‍රමාණයට අපි හඳුන්වන්නේ මේ වෘත්තයේ ආරය කියලා. එහෙනම් මේ ආරයට අපි රේඩියස් කියලා කියන්නේ. නිසා r කියන සංකේතය පාවිච්චි කරනවා ලබන අවුරුද්දේ.
හොඳයි මේ එහෙමනම් කේන්ද්‍රය මේ ආරය සමමිතික අක්ෂයක් කැමති සමමිතික අක්ෂයක් අඳින්න. ඒකට මේ සම්පූර්ණ සමමිතික අක්ෂයම තමයි විස්කම්භය වෙන්නේ. විස්කම්භය. එවනම් මේ කේන්ද්‍රයට අපි දැම්මොත් O කියලා මේ ලක්ෂයේ A කියලා දැම්මොත් මේ ලක්ෂයේ B කියලා ගත්තොත් මේක C කියලා ගත්තොත් OA කියන සරල රේඛා ඛණ්ඩය තමයි වෘත්තයේ ආරය. BC කියන සරල රේඛා ඛණ්ඩය තමයි විස්කම්භය වෙන්නේ. එහෙමනම් OA O ලක්ෂය තමයි කේන්ද්‍රය. කේන්ද්‍රය එහෙමනම් O. අරය කියන්නේ OA සරල රේඛා ඛණ්ඩයත් අරයක්. ඒ වගේම OC සරල රේඛා ඛණ්ඩයත් අරයක්. OB සරල රේඛා ඛණ්ඩයත් අරයක්. ඒ ඔක්කොම අරයන්. මෙන්න මේ වෘත්තයේ සම්මිතික අක්ෂයක් වන BC රේඛාව තමයි විස්කම්භය වෙන්නේ. එහෙනම් විස්කම්භය වෙන්නේ BC. මේ ටික අපි ඊයේ සතියේ ඉගෙන ගත්තා. ඊයේ සතියේ ආවේ නැති දරුවෝ ඉන්නවනම් සම්පූර්ණ කරගන්න මේ ටික. හොඳයි. එහෙමනම් ඊළඟට අපි ඉගෙන ගත්තේ තව පොඩි මාතෘකා දෙකක් කතා කරා. වෘත්තයක ඡාපයක් කියන්නේ මොකක්ද? ජායක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. පහුගිය දවසේ දැන් ටික දවසක් ගියකින් දා අමතක වෙලත් ඇති. බලන්න මෙන්න මේ වගේ වෘත්තයක් ඇඳගමු අපි. අපි දන්නවා මේ කේන්ද්‍රය මේ වෘත්තයේ මත ලක්ෂයක්. මෙතන මම A කියලා ගන්නම්. මේ ලක්ෂයේ B කියලා ගන්නවා. ඒතර පුතේ මෙන්න මේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් අතර තියෙන වෘත්ත කොටස. එතකොට මේ වක්‍ර රේඛාව මේ වක්‍ර රේඛා ඛණ්ඩය AB කියන වක්‍ර රේඛා ඛණ්ඩයට අපි කියනවා වෘත්තේ ඡාපයක් කියලා. එතකොට වෘත්තයේ මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටසට අපි කිව්වේ ඡාපයක් කියලා. එතකොට වෘත්තයක ඡාප ගත්තාම මේ වගේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් අතර වෘත්ත කොටස ගත්තාම එක කෑල්ලක් චූටි නම් එක කෑල්ලක් ලොකු නම් මේ චූටි කෑල්ලට අපි කියන්නේ සුළු ඡාපය. සුළු ඡාපය. සුළු ඡාපය. ලොකු කෑල්ලට අපි කියන්නේ මහා ඡාපය. මහා ඡාපය. එහෙමනම් ලියා ගන්න මාතෘකාව එදා හිටියේ නැති අය තව එක දෙයක් ඉගෙන ගන්න තියෙන එදා කරලා තියෙන්නේ ලියා ගන්න වෘත්ත ඡාපය. වෘත්ත ඡාපය. මාතෘකාව ලියා ගන්න වෘත්ත ඡාපය.
මේ ඡාපය අපි හඳුන්වන්නේ A වල ඉඳලා B තෙක් නිසා AB කියලා. මේ දිග කොටස ගත්තාම ඒත් A වල ඉඳලා B තමයි එන්නේ. ඒ ටික අපි හඳුන්වන්නේ AB මහා ඡාපය. එහෙමනම් වෘත ඡාපය කියලා ලියාගන්න පොඩි සටහනක් මේ විදිහට එදා හිටියේ නැති අය. වෘතය මත ලක්ෂ දෙකක් අතර වෘතය මත ලක්ෂ දෙකක් අතර වෘතය මත ලක්ෂ දෙකක් අතර වෘත කොටස වෘතය මත ලක්ෂ දෙකක් අතර වෘත කොටස ඡාපයක් ලෙස හැඳින්වේ. ඡාපයක් ලෙස හැඳින්වේ. ඡාපයක් ලෙස හැඳින්වේ. ඡාපයක් ලෙස හැඳින්වේ. හොඳයි දැන් මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න වෘතයක් ඇඳලා AB සුළු ඡාපය වෙනව පෙන්වන්න AB මහා ඡාපයක් වෙනව පෙන්වන්න. හරිනේ. හොඳයි. එවනම් බලමු ඊළඟට වෘතයක ජාය. වෘතයක ජාය. අඳින්න මගේ එක මේ වගේ වෘතයක් එදා හිටියේ නැති අය ඉක්මන් කරනවා. හොඳයි. වෘතය මත ඕනෑම ලක්ෂ දෙකක් කැමති ලක්ෂ දෙකක් ලකුණු කරලා යා කරපුවාම අන්නේ ලැබෙන රේඛාවට අපි කියනවා මේ වෘත්තේ ජායක් කියලා. එහෙනම් වෘත්තයේ ජායක් අඳුර ගන්න හරි ලේසි. වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කරපුවාම ලැබෙන රේඛාව තමයි ජායක් වෙන්නේ. එහෙනම් මේ සරල රේඛා ඛණ්ඩයේ AB කියලා ගත්තොත් AB කියන්නේ මේ වෘත්තයේ ජායක්. ඒ වගේම ළමයි මේ විදිහට ඕනම තැන් දෙකක් යා කරොත් වෙන්නේ ජායක්. මේකත් ජායක්. මේකත් ජායක්. මේකත් ජායක්. අපිට පේනවා දිග වැඩිම ජායක් මේ විදිහට නේ. දිගින් වැඩිම ජාය අනිවාර්යයෙන්ම කේන්ද්‍රය හරහා යනවා. එතකොට අපි ඒකට කිව්වේ මොකක්ද කියලාද? විස්කම්භය. එහෙනම් වෘත්තේ දිගින් වැඩිම ජාය තමයි මොකක් වෙන්නේද? විස්කම්භය වෙන්නේ.
හොඳයි රූපය ඇඳ ගන්න අපි යටින් ලියාගමු මොකද්ද ජාය කියන්නේ කියලා. විස්කම්භයත් ඇඳ ගන්න. හරිද? හොඳයි එහෙනම් යටින් ලියන්න වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් වෘත්තය මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛා ඛණ්ඩය ලැබෙන සරල රේඛා ඛණ්ඩය ලැබෙන සරල රේඛා ඛණ්ඩය වෘත්තයක ජාය වන අතර වෘත්තයක ජාය වන අතර වෘත්තයක දිගින් වැඩිම ජාය වෘත්තයක දිගින් වැඩිම ජාය එහි විස්කම්භය වේ. එහි විස්කම්භය වේ. එහි විස්කම්භය වේ. හොඳයි අපි දැන් පුංචි අභ්‍යාසයක් කරමු ගැටලුවක්. පුංචි ගැටලුවක්. අරය සෙන්ටිමීටර් 3.5 වන ලියා ගන්න මගේ එක්කම අරය සෙන්ටිමීටර් 3.5ක් වන වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස නම් කරන්න. කේන්ද්‍රය O ලෙස නම් කරන්න. මේ පළවෙනි කොටස. දෙවෙනි කොටස වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් ලකුණු කොට A හා B ලෙස නම් කරන්න. නම් කරන්න. එදා හිටිය අය නැති අය ඔක්කොම මේ ගාන ලියා ගන්න ඕනේ. හිටිය අය නැති අය දෙගොල්ලම A හා B ලෙස නම් කරන්න. තුන්වෙනි කොටස
A හා O යා කර දික් කළ විට වෘත්තය හමුවන ලක්ෂය P ලෙස නම් කරන්න. P ලෙස නම් කරන්න. ඊළඟ කොටස AP දිග මැන ලියන්න. AP දිග මැන ලියන්න. හොඳයි මේ ගැටලුව පොඩ්ඩක් කරමු බලන්න එකතු වෙලා. ඉවර නම් ඕකේ එකක් දෙන්න බලන්න. පෙමින්දි උමේසි සිලුනි දැහැමි ලෝචන දිනෙත් මියුර නෙත්මි තීක්ෂණ ඔක්කොම ඉවර කරලා හොඳයි එහෙනම් පටන් ගමු.
අපි කිව්වේ අරය සෙන්ටිමීටර් 3.5ක් වල වෘත්තයක් අඳින්න. ඒතකොට පුතේ හැම වෙලාවෙම බිඳුවේ ඉඳලා තමයි මිනුම් පටන් ගන්න. මේ බලන්න මේ මගේ සරල ධාරය තියෙන්නේ. බිඳුවේ ඉඳලා දන්නවා මේ කුඩා ඉරි දෙකක් අතර පරතරය මිලිමීටර 1යි කියලා. එතකොට මේ වගේ මිලිමීටර 1යි 2යි 3යි 4යි 5ක්. එහෙනම් 3.5ක් වෙනකන් ආව කටු විහිදවන්න. මේ විදිහටයි මැනගන්න. හොඳයි. එතකොට අරය 3.5ක් වෙන වෘත්තයක් අඳින්න කියනවා. මේ වගේ අරය 3.5ක් වෙන වෘත්තයක්. කේන්ද්‍රය O කියලා දාන්න. ඒ ළඟින් O කියලා ලියනවා. ඊළඟ අපි කිව්වේ මේ වෘත්තයේ මත ඕනෑම ලක්ෂ දෙකක් AB කියලා ලකුණු කරන්න කියනවා. මම ලකුණු කරන්නම් මේ ලක්ෂයයි මේ ලක්ෂයයි. මේක A මේක B. ඊළඟට කියන්නේ AB AB යා කරන්න කියලා කියනවා. යා කරන්න කියලා. AO යා කරන්න කියලා කිව්වා. AO යා කරන්න. යා කරලා දික් කරන්න කියලා කියනවා. මේ විදිහට. දික් කරපුවාම ආයෙත් තැනකදී වෘත්තය හම්බ වෙනවනේ රේඛාවට. අන්නේ ලක්ෂයට දාන්න කියනවා මොකද්ද? P කියලා. ඊළඟට AP දිග වඩින්න කියලා කියනවා. AP දිග වඩින්න කියනවා. කව කට්ටෙන් A වල ඉඳලා P ට විහිදුවාගෙන සරල ධාරයේ මත තියලා තමයි මනින්න ලේසිම. අන්න බලන්න AP දිග එතකොට එන්නේ සෙන්ටිමීටර 7යි කියලා. AP දිග සමානයි සෙන්ටිමීටර 7යි. දැන් අර කලින් ඉගෙනගත්ත සම්බන්ධතාවයක් එතනලුත් තහවුරු වෙනවා. අපි මේකේ ගත්තේ අරය 3.5යි. 3.5 ඒවා දෙකක් තමයි කීයක් වෙන්නේද? 7ක් වෙන්නේ. 3.5ට 3.5 එකතු කරපුවාම 7ක් වෙනවා. 5යි 5යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 3යි 3යි 6යි 7යි. බලන්න. ඒකලුත් තහවුරු වෙනවා. අරය වගේ දෙගුණයක් තමයි මොකද්ද? විස්කම්භය කියන්නේ. අරය වගේ දෙගුණයක් විස්කම්භය කියන එක. හොඳයි මේකේ මේ AB යා කරන්න කියලා දෙන්න බැරි වුණා. AB හඳුන්වන නම මොකද්ද? දැන් ඔයා යා කරන්නකෝ AB. AB යා කරන්න. AB හඳුන්වන නම තමයි මොකද්ද? ජාය. AB කියන්නේ ජාය. AB ජාය. AB ජාය. ආයෙත් ජායක් කියන්නේ මොකද්ද කියලා එතනින් මතක් වුණා. හොඳයි. එදා ඉගෙන ගත්ත ඒවා මතක් වෙන්න මේ ගැටලුව කරේ. එදා දුන්නේ කෝණයක් බලලා ලියන්න අංශක 90 උත්තරේ. මතක ඇති. අද චුට්ටක් වෙනස් කරලා මේ ගැටලුව දුන්නේ. හොඳයි. අද අලුතෙන් ඉගෙන ගන්න මෙන්න මේ ටික. මේ වගේ බලන්න කේන්ද්‍රය මම ලකුණු කරගත්තේ වෘත්තයක් අඳිනවා. දැන් මේ වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරපුවාම මේ වගේ වෘත්තයේ මත කැමති ලක්ෂ දෙකක් යා කරපුවාම මේ වෘත්තය කොටස් දෙකකට වෙන් වෙනවා. දැන් කලින්ම දන්නවා මේක ගත්තොත් එහෙම අපි A වල ඉඳලා B ට සරල රේඛා ඛණ්ඩය ගත්තොත් ඒකට ජාය කියලා කියනවා. A වල ඉඳලා B ට වක්‍ර රේඛා ඛණ්ඩය ගත්තොත් ඒකට වෘත්ත ඡාපය කියලා කියනවා. මෙන්න මේ ජායෙන් සහ මේ ඡාපයෙන් වට වෙච්ච කොටසට මෙන්න මේ කොටසට අපි කියනවා වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට එකක් චූටි කෑල්ලක් එකක් ලොකු කෑල්ලක්. එතන චූටි කෑල්ලට කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය, ලොකු කෑල්ලට කියන්නේ මහා වෘත්ත ඛණ්ඩය. එහෙනම් හරිලේසි අඳුර ගන්න මේක සුළු වෘත්ත ඛණ්ඩය. සුළු
වෘත්ත ඛණ්ඩය. මේ කෑල්ල මහා වෘත්ත ඛණ්ඩය. මහා වෘත්ත ඛණ්ඩය. නම් මේ විදිහට ඉතා ලේසියෙන්ම අපිට වෘත්ත ඛණ්ඩයක් අඳුර ගන්න පුළුවන්. කොහොමද අපි හඳුන්වන්නේ? වෘත්තයක ජායක් හා චාපයකින් වට වෙන ප්‍රදේශය තමයි අපි කියන්නේ වෘත්ත ඛණ්ඩයක් කියලා කියන්නේ. හොඳයි එහෙනම් ලියන්න පුතේ මාතෘකාව වෘත්ත ඛණ්ඩය. වෘත්ත ඛණ්ඩය මේ රූප සටහන ඇඳ ගන්න. හරි ඉවරද? හොඳයි එහෙනම් ලියා ගන්න පුතේ වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? ආයේ වෘත්තයක ජායක් හා මොකක්ද වෘත්ත? මේ සරල රේඛා ඛණ්ඩයේ ජාය වක්‍ර රේඛා ඛණ්ඩයට අපි කිවි චාපය. now වෘත්තයක ජායක් හා චාපයකින් වටවුණු ප්‍රදේශයට අපි කියනවා වෘත්ත ඛණ්ඩය. යට ලියා ගන්න පොඩි සටහනක් වෘත්තයක ජායක් හා චාපයකින් වෘත්තයක ජායක් හා චාපයකින් වටවන ප්‍රදේශය වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හොඳයි ඊළඟට බලමු මේ වගේ වෘත්තයක් ගත්තාම ඕනම විදිහට මේ විදිහට ඕනම ජායක් ඇඳහම
වෘත්ත ඛණ්ඩ දෙකක් හැදෙනවා. මේක සුළු වෘත්ත ඛණ්ඩය මේක මහා වෘත්ත. දැන් මේ වගේ වෘත්තයක් සමාන කෑලි දෙකකට බෙදුනොත් මේ වෘත්ත ඛණ්ඩයට විශේෂ නමක් කියනවා. විශේෂ නමක් කියනවා. ඒකට කියන වෘත්තයකින් භාගයන්නේ භාගයට මොකද්ද කියන්නේ? අර්ධයක් කියලා කියන්නේ. එහෙනම් මේක මොකද්ද? අර්ධ වෘත්ත ඛණ්ඩයක්. හොඳයි එහෙමනම් අපි අඳිමු යටින් අර්ධ වෘත්ත ඛණ්ඩය. අර්ධ වෘත්ත ඛණ්ඩය. අර්ධ වෘත්ත ඛණ්ඩය. අර්ධ වෘත්ත ඛණ්ඩය. වෘත්තයක් අඳින්න කේන්ද්‍රය හරහා යන ජායක් අඳින්න ඒකට අපි කියන්නේ විස්කම්භය. මේ පැත්ත පාට කරොත් එහෙනම් අර්ධ වෘත්ත ඛණ්ඩය කියන්නේ අර්ධ වෘත්ත ඡාපයකින් හා විස්කම්භයකින් වට වෙන කොටස. මේකත් අර්ධ වෘත්ත ඛණ්ඩයක්. අනිත් පැත්තේ තියෙන්නේ අර්ධ වෘත්ත ඛණ්ඩය. එහෙනම් මේ දෙකම අර්ධ වෘත්ත ඛණ්ඩය. මේ දෙකම අර්ධ වෘත්ත ඛණ්ඩය. අර්ධ වෘත්ත ඛණ්ඩය. හොඳයි ළමයි එහෙනම් කවුරු හරි හැවුවොත් අර්ධ වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා? වෘත්තයක මේ රේඛාවට කිව්වේ මොකක්ද? විස්කම්භය. මේක අර්ධ වෘත්ත ඡාපය. එතකොට විස්කම්භයකුත් අර්ධ වෘත්ත ඡාපයකිනුත් වටවන ප්‍රදේශයට තමයි අපි කියන්නේ අර්ධ වෘත්ත ඛණ්ඩය. හරි අපි ලියාගමු වෘත්තයක විස්කම්භයක් හා අර්ධ වෘත්ත ඡාපයක් අතර ප්‍රදේශය අර්ධ වෘත්ත ඡාපයක් අතර ප්‍රදේශය අර්ධ වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. අර්ධ වෘත්ත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හොඳයි එහෙමනම් මේ පාඩමේ තව එක දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ කොටස. බලමු අපි කතා කරලම මෙන්න මේ වගේ. මේ වෘත්තයක් ඇඳලා තියෙන්නේ කේන්ද්‍රය මේ. දැන් අපි වෘත්තයේ මත ලක්ෂයක් මම ගන්නම් A කියලා. OHA ආකරන. එහෙමනම් OA කියන්නේ මොකක්ද මේ වෘත්තේ? අරය. එහෙනම් කේන්ද්‍රය හා වෘත්තයේ මත ලක්ෂයක් යනවා. ඊළඟට තවත් වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කරන්නම් B කියලා දාන්න. ඊළඟට OB ආකරන.
එතකොටත් එතන තියෙන්නේ තරයක්. එහෙනම් OA OB කියන්නේ අරයන් දෙකක්. AB කියන්නේ ඡාපය. අරයන් දෙකක් ඡාපයක් අතර වෘත්ත කොටසන අපි කියනවා මොකක් කියලාද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එහෙනම් මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියලා දැන් තේරුණා. කේන්ද්‍රික ඛණ්ඩය. අර එදා වගේ අද ගණන් හදන්න හම්බුනේ නැහැ. අඳින්නනේ තියෙන්නේ අද. හොඳයි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ආපහු අරයන් දෙකක් ඡාපයකින් වට වෙච්ච ප්‍රදේශය. එතකොට හැබැයි එක කේන්ද්‍රික ඛණ්ඩයක් දැන් මේක නම් මේ කේන්ද්‍රික ඛණ්ඩය අනිත් එකට වඩා කුඩායි. එතකොට මේ කෝණය අපි හඳුන්වනවා මෙන්න මේ කෝණය කේන්ද්‍රික කෝණය කියලා. අරයන් දෙක අතර කෝණය. කේන්ද්‍රික කෝණය. වෘත්තයේ අරයන් දෙක අතර කෝණයට අපි කියනවා මොකද්ද? කේන්ද්‍රික කෝණය. එතකොට කේන්ද්‍රික කෝණය මෙන්න මේ කේන්ද්‍රික කෝණය සුළු කෝණයක් වෙලා තියෙනවා. එතකොට මේ චූටි කෑල්ල සුළු කේන්ද්‍රික ඛණ්ඩය, ලොකු කෑල්ල මහා කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මේක නම් අපි හඳුන්වන්නේ සුළු කේන්ද්‍රික ඛණ්ඩය. සුළු කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මේක එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? මහා කේන්ද්‍රික ඛණ්ඩය. මහා කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට මේ මහා කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයක් තියෙනවා. දැන් මේ කෝණය නම් අපි හඳුන්වන්නේ සුළු කේන්ද්‍රික කෝණය AOB කියලා. AOB කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය කොහොමද අපි නම් කරන්නේ? මේක AOB මේක ඒකේ ශීර්ෂය Oමයි. බාහුව දෙකේ තියෙන අක්ෂර දෙක ABමයි. ඒකත් AOBම තමයි. හැබැයි AOB මොන කෝණය කියලාද අපි හඳුන්වන්නේ? පරාවර්ත කෝණය. එහෙනම් මේක කේන්ද්‍රික කෝණය තමයි. කේන්ද්‍රික කෝණය ඒක නම් කරද්දී AOB කෝණය කියලා ලියලා වරහන් ඇතුළේ ලියනවා පරාවර්ත කියලා. පැහැදිලිද? හොඳයි. ඒකවල හරියට අර ඔයාලට මතක නම් ඔය බර්ත්ඩේ වලට එහෙම ආලා ගේන්නේ හැපි බර්ත්ඩේ කියලා ගැහුව උඩට සීනි ගොඩක් දාලා මල් ඇඳපු කේක් එක. මේ කේක් අපි කපනකොට කපන්නේ පොටු නෙමෙයි කපන්නේ. කේන්ද්‍රික ඛණ්ඩ වලට කපන්නේ මේ වගේ. මේ වගේ කපන්නේ. ඔය විදිහට කපන්නේ. කේක් කෑම. ඔයාලා කපන්නේ ඉතින් මේ වගේ කෑලි දෙකකට කපලා එක කෑල්ලක් කන්නේ නේ. හොඳයි මේ මේ වගේ කේක් කෑල්ලක් මේ වගේ කෑල්ලක්. එතකොට ඒක මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක හැඩය තියෙනවා. දැන් කේන්ද්‍රික ඛණ්ඩය අඳුරගන්න අරයන් දෙකක් ඡාපයකින් වට වෙච්ච ප්‍රදේශය තමයි අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. හොඳයි මාතෘකාව ලියන්න එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය කියලා ලියලා මේ රූපසරහ නැඳ ගන්න. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අපි ලියාගමු.
හොඳයි ගොඩක් අය ඕකේ කියලා එවලා තියෙනවා. ඉවර ඇති. හොඳයි එහෙනම් දැන් අපි බලමු පොඩි අභ්‍යාසයක් කරලා. ලියන්න මේ විදිහට. පහත දැක්වෙන රූපයේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. එය ඇසුරින් එම වෘත්තයේ පළවෙනි කොටස අරය, දෙවෙනි කොටස විස්කම්භය, තුන්වෙනි කොටස යාය, හතරවෙනි කොටස සුළු කේන්ද්‍රික ඛණ්ඩය. පස්වෙනි කොටස සුළු වෘත්ත ඛණ්ඩය. සුළු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. දක්වන්න. අපි කිව්වේ පහත් දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O එම වෘත්තයේ අරය ඇහුවා, විස්කම්භය ඇහුවා, ජාය ඇහුවා, සුළු කේන්ද්‍රික ඛණ්ඩය, ඊට පස්සේ සුළු වෘත්ත ඛණ්ඩය, සුළු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. බලමු රූපේ මොකද්ද කියලා. මෙන්න මේකයි රූපය. වගේ ඇඳ ගන්න වෘත්තය කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා ඒකේ.
හොඳයි. මේ රූපය ඇසුරින් තමයි ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ. ලියන්න බලන්න. ඔතේ මේ වෘතය අඳිද්දි කැමති අරයක් ගන්න මේ පෙමින්දිදු අහලා තියෙන අරය කීයක්ද අඳින්න කියලා. එහෙම නෑ රූපේ දීලා තියෙන රූපයන්. උට කැමති අරයක් අරන් අඳින්න. ඒක ඇසුරින් උත්තර ටික විතරක් ලියන්න. හොඳයි ඉවරද? ඉවර නම් දාන්න බලන්න. ඕකේ එකක්. අද උත්තර දාන්න බෑනේ. right. ඉවර වෙලා තියෙන්නේ. බලමු අපි එහෙනම් පළවෙනි එක. පළවෙනි කොටස අරයාන. එහෙනම් අරය කියන්නේ අපි දන්නවා කේන්ද්‍රයක් වෘත්තයේ මතලක්ෂයක් යා කරපුවාම වෙන සරල රේඛා ඛණ්ඩයක් තමයි අරය වෙන්නේ. එහෙනම් OA කියන්නේත් අරයක්, OB කියන්නේත් අරයක්, OC කියන්නේත් අරයක්. එහෙනම් අපිට අරයට උත්තර තුනක් කියන්න පුළුවන්. එක්කෝ OA O එහෙම නැත්නම් OB O OC. ඔය තුනෙන් කැමති එකක් ලිවරන් ඇති. අරය විතරක් එකක් අහන්න. අර විස්කම්මේ කියන්නේ නම් අපි දන්නවා කේන්ද්‍රය හරහා යන ජායට තමයි අපි විස්කම්බේ කියන්නේ. එහෙනම් විස්කම්බණක් තියෙන එකම එකයි මේකේ මොකද්ද? AC විතරයි. විස්කම්බේ නම් AC විතරයි. ඊළඟට ජාය කියන්නේ වෘත්තයේ මත ලක්ෂ දෙකක් යා කිරීමෙන් ලැබෙන සරල රේඛා ඛණ්ඩය. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? PQ තමයි මේකේ ජායක් දෙන්නේ. ඊළඟට සුළු කේන්ද්‍රික ඛණ්ඩය අරයන් දෙකකුත් ඡාපයකුත් අතර ප්‍රදේශය තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. එහෙනම් සුළු කේන්ද්‍රික ඛණ්ඩය අපිට OAB කියලා ලියන්න පුළුවන්. OAB කියලා ලියන්න පුළුවන්. OAB මේ කොටස කියන එක කියවෙනවා. ඒකට ත්‍රිකෝණයක් නම් කරන්නේ අපි. ABC ත්‍රිකෝණය කියලා කියන්නේ. ඒ විදිහට මේකත් කියන්න පුළුවන් OAB. එහෙම නැත්නම් ඔයාලා මේක පාට කරලා සුළු කේන්ද්‍රික ඛණ්ඩය කියලා ලියලා ඇති. සුළු කේන්ද්‍රික ඛණ්ඩය මේක. එහෙම ලියුවා වඩා හොඳට අඳුරනවනේ. ඒ නිසා තමයි එහෙම කියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩය. ඊළඟ සුළු වෘත්ත ඛණ්ඩය. මෙන්න මේ කොටස. උදේ මේක නම් කරන්න අපිට පුළුවන් මෙහෙම පාට කරලා පෙන්නන්න පුළුවන් මෙතෙන්ටත් අකුරක් දාගන්න. මොකක් හරි R කියලා දාගමු. එතකොට PRQ සුළු වෘත්ත ඛණ්ඩය. PRQ කියලා හැම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මම පාට කරලා ඉතාලයක් දාලා ලියන්න කියන මේ විදිහට
සුළු වෘත්තකාරය. සුළු වෘත්තකාරය. සුළු වෘත්තකාරය. සුළු වෘත්තකාරය. හොඳයි. සුළු වෘත්තකාරය හරි. ඊට පස්සේ සුළු කේන්ද්‍රික කාණ්ඩේ කෝණය. දැන් මේව අකුරක් දාලා වුණනම් පැත්තකින් ලියන්න පුළුවන් අකුරක් දාගන්න. අකුරක් දාලා ලියන්න PR Q කියලා ලියුවත් හරියි. පාඩ කරලා පෙන්නලා තියෙනවා. ඊළාට සුළු කේන්ද්‍රික කාණ්ඩේ කෝණය අපි දන්නවා AOB කියන. AOB කෝණය. හොඳයි මේ වගේ රූප කීපයක් අඳිමු අපි. ඇඳලා බලමු. පාඩ කරලා තියෙන එක නැත්නම් අක්ෂරයෙන් දැක්වෙන අභ්‍යාසයේ තියෙන ඒ වගේම එකක් නිසා ඕනෙත් නැහැ කියලා හිතනවා. අපි බලමු මෙහෙම. අපි බලමු ගැටලුවක්. හොඳයි. ඇහෙන්නේ නැති අය ඉන්න පුළුවන් නිසා ඇහෙන අඩු අය මම ලියන්නම්. දෙවෙනි උදාහරණය පළවෙනි කොටස. දෙවෙනි උදාහරණයේ පළවෙනි කොටස. පළවෙනි කොටස. අරය සෙන්ටිමීටර් 3ක් වන අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. නම් කරන්න. හරි. දෙවෙනි කොටස වෘත්තය මත ලක්ෂයක් ලකුණු කොට ඒ ලෙස නම් කරන්න. ඒ ලෙස නම් කරන්න. වෘත්තයේ මත ලක්ෂයක් ලකුණු කොට ඒ ලෙස නම් කරන්න. හොඳයි ඊළඟ එක O ශීර්ෂයද OA බාහුවක්ද වන පරිදි අංශක 60ක කෝණයක් ඇඳ එහි අනෙක් බාහුව වෘත්තය හමුවන ලක්ෂය B ලෙස නම් කරන්න. B ලෙස නම් කරන්න. AOB
AOB සුළු කේන්ද්‍රික ඛණ්ඩය පාට කරන්න අන්තිම කොටස ඉහත ආකාරයටම POD බලන්න මේව POD කේන්ද්‍රික කෝණය අංශක 150ක් වන කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න ඉතින් මේ ගාන කරපුවාම ඔයාලට අභ්‍යාසයේ තියෙන ඕනම ගානක් කරන්න පුළුවන්. එතකොට කෝණය මැනගන්න කෝණමානය පාවිච්චි කරන්න කෝණමානයක් ළඟ තියෙනවනේ. හොඳයි පොඩි කාලයක් අරගෙන කරන්නකෝ බලන්න. හොඳයි ඉවර නම් ඕකේ එකක් දෙන්නකෝ බලන්න. ඔක්කොම ඉවරයි. හොඳයි එහෙනම් පටන් ගමු. අඩුපාඩු තියෙනවා මගේ එක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉස්සරව පුතේ කිව්වේ අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අඳින්න කියලා. නම් මිනුම් ගන්න මේ විදිහට. මිනුම් ගන්නේ බිඳුවේ ඉඳලා 3ක් තව කට්ට විදුවා ගන්නවා. ඊට පස්සේ වෘත්තය අඳිනවා. කේන්ද්‍රය O කියලා දාන්න කියලා කියන්නේ O කියලා දාන්න. ඊළඟට මම කිව්වේ වෘත්තයේ මතලක්ෂයක් A කියලා ලකුණු කරන්න කියලා. වෘත්තයේ මතලක්ෂයක් A කියලා ගන්න. ඊළඟට කියන්නේ O ශීර්ෂයේද OA බාහුවක්ද වන පරිදි කෝණමානයේ භාවිතයෙන් අංශක 60ක කෝණයක් නිර්මාණය කරලා කේන්ද්‍රික ඛණ්ඩයක් සම්පූර්ණ කරන්න තියෙනවා. එහෙමනම් O තමා ශීර්ෂය OA තමා බාහුව. එහෙනම් පුතේ කෝණමානය නිවැරදිව පාවිච්චි කරන්න මේ විදිහට කෝණමානයේ දන්නවා ශීර්ෂය මෙතන කෝණමානයේ ශීර්ෂ ලක්ෂය මේ O ලක්ෂයට තියා ගන්න ඕනේ. ඒත් එක්කම කෝණමානයේ මේ බිඳුව රේඛාව OA මතට ගන්න ඕනේ. ඔය විදිහට. කෝණමානය නිවැරදිව තියා ගන්න මේ විදිහට. ශීර්ෂය මෙතෙන් වෙන්න ඕනේ. මෙන්න මේ බිඳුව 180 තියෙන රේඛාව කෝණයේ OA බාහුව මතට එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වැඩි වෙන එකේ බිඳුව 10 20 30 වැඩි වෙන එකක් තියෙනවා. අඩු වෙන එකක් තියෙන එකෙන් මිනුම් ගන්නෙ නෑ. 180 170 එකෙන් එහෙම නෙමෙයි ගන්නෙ. වැඩි වෙන එකෙන් බිඳුව 10 20 30 40 50 60 60න් අපි තිතක් තියනවා. 60 70 80 90 100 150 200 300 400 500 600 700 800 900 1000 1100 1200 1300 1400 1500 1600 1700 1800 1900 2000 2100 2200 2300 2400 2500 2600 2700 2800 2900 3000 3100 3200 3300 3400 3500 3600 3700 3800 3900 4000 4100 4200 4300 4400 4500 4600 4700 4800 4900 5000 5100 5200 5300 5400 5500 5600 5700 5800 5900 6000 6100 6200 6300 6400 6500 6600 6700 6800 6900 7000 7100 7200 7300 7400 7500 7600 7700 7800 7900 8000 8100 8200 8300 8400 8500 8600 8700 8800 8900 9000 9100 9200 9300 9400 9500 9600 9700 9800 9900 10000 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 100
තිතක් තියාගෙන යා කරනවා. යා කරපුවාම අන්න කේන්ද්‍රික කෝණයේ අංශක 60ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් වෙනවා. හොඳයි අපි මෙතෙන්ට B කියලා දාන්න කියනවා. එතකොට මේ කෝණය අපි මැනලා ගත්තේ අංශක 60යි. හරියටම කෝණමානේ මැනලම ගන්න ඕනේ. හොඳයි අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඇති. ඊළඟට කියනවා මෙතන තියෙන සුළු කේන්ද්‍රික ඛණ්ඩය පාට කරන්න. හොඳයි එහෙනම් සුළු කේන්ද්‍රික ඛණ්ඩයේ මේ සුළු කෝණයක් කියන කේන්ද්‍රික කෝණයේ සුළු කෝණයක් වල කේන්ද්‍රික ඛණ්ඩය මේක. ඒ කේන්ද්‍රික ඛණ්ඩයම නම් පාට කරලා තියෙනවා. ඊළඟට මේ පිළිවෙලම අනුගමනය කරලා කේන්ද්‍රික කෝණයේ අංශක 150ක් වන එහෙනම් කොහොමද බලන්න මෙන්න මේ කේන්ද්‍රික කෝණය 150ක් වෙන්න BOC කේන්ද්‍රික ඛණ්ඩය නිර්මාණය කරන්න කොහොමද දුන්නේ අපි කේන්ද්‍රික කෝණය 150ක් වන කේන්ද්‍රික ඛණ්ඩය අඳින්න කේන්ද්‍රික ඛණ්ඩයක් අඳින්න කියලා විතරයි තියෙන්නේ අක්ෂරයක් දීලා නැහැ. හොඳයි. එහෙමනම් ශීර්ෂ ලක්ෂය ඕ ආයත කෝණමානය තියාගන්න ඕන නිවැරදිව මේ විදිහට බිඳුව 180 රේඛාව හරියටම OB මතට ගන්න ඕනේ මේ විදිහට OB මතට 10 20 30 40 50 60 මේ වැඩි වෙන එකෙන් ගන්න කොච්චරද කියලා මේ විදිහට 100යි 110යි 120 130 140 150 මෙන්න මේ වගේ තැනක් එන්නේ. එතනින් තිතක් තියාගෙන කෝණමානය අයින් කරන්න. 150න් තිතක් තියාගන්න කෝණමානය අයින් කරන්න. ඒකල යා කරන්න. එතකොට මෙන්න මේ කේන්ද්‍රික කෝණය තමයි අංශක 150ක් වෙන්නේ. අංශක 150ක් වෙන්නේ. ඕනනම් මේ කේන්ද්‍ර දෙකකට අකුරක් දාන්න දෙන්න තිබ්බා දිග වැඩි නිසා දුන්නේ නැති BOC කේන්ද්‍රික ඛණ්ඩය.